ජීවිතය වෙනස් කරගන්න ජීවිතය සතුටු වෙන්න ඒ විතරක් නෙමෙයි මේ ජීවිතයේ තියෙන සතුට දෙගුණ තෙගුණ කරගන්න ඔන්න මැලේසියානු රටේ ජීවත් වන ඔබටත් හොඳ අවස්ථාවක්. ඒ තමයි පළවෙනි වරට මැලේසියානු රටට රාගම ගුරුතුමන් සූදානම් වෙලා ඉන්න ඔබ මුණ ගැහෙන්න පැමිණෙන්න. ඒ අගෝස්තු මාස 12 13 14 යන දිනයන් තුන පුරාවට ඔබටත් පුළුවන් දැම්ම දිනෙන් එක් දිනයක් වෙන් කරගන්නට අපි සූදානම් වෙලා ඉන්න මේ දින තුන ඇතුළත 60 දිනකට අවස්ථාව ලබා දෙන්නට. ඉතින් ඒ සඳහා 0111 අනුපහයි 214 නැවතත් 0111 අනුපහයි 214 කියන දුරකථන මාර්ගයේ ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට දැන්ම පුළුවන්කමක් තියෙනවා WhatsApp දුරකථන මාර්ගයේ ඔස්සේ ඔබට අවශ්‍ය කරුණු කාරණා පිළිබඳව දැන කියා ගන්නට නැත්නම් ඔබේ වැඩ කටයුත්ත මොකක්ද කියලා දැන්ම කතා බහ කරන්න WhatsApp දුරකථන මාර්ගයන් ඔස්සේ කතා බහ කරලා නැත්නම් කෙටි පණිවිඩයක් කරා ඔබේ ප්‍රශ්න ගැටලු කතා බහ කර ගන්නට ඔබට අවස්ථාව තියෙනවා. අපි එන සූදානම් වෙලා ඉන්නේ මැලේසියාවේ කේල්වල අන්පාක් කියන මේ ස්ථානයේ. ඉතින් එදා දවසේදී ඔබත් එක්ක මුණ ගැහෙන්න අපි සූදානම් මේ අගෝස්තු මාස 12 13 14 යන දිනයන් තුන පුරාවට. එහෙනම් ඔබත් දැන්ම සූදානම් වෙලා ඉන්න රාගම ගුරුතුමන්ව මැලේසියානු රටේදී ඔබත් සමගින් මුණ ගැහෙන මේ සුන්දර අවස්ථාව හිමි කර ගන්නට. මේ গুপ্ত විද්‍යාවත් එක්ක සෙල්ලම් කරන එක ටිකක් අමාරු වැඩක්. අර ඒ දෙන කෙනාව පිනවන්න ඕනේ. හීනෙන් කියලා තියෙනවා මෙන්න මෙහෙම තැනක මේක තියෙනවා ගන්න කියලා. හැබැයි මේගොල්ලෝ ගන්න යනකොට මේගොල්ලන්ට ලෙඩ කරනවා. එතකොට එයා කරන්නේ හැමෝටම එයාට බලය දීලා තියෙනවා. මනුස්ස වෙස පවා ගන්න පුළුවන්. ඇත්තටම පර්ස් එකේ දාන් හිටියම කොහෙන් සල්ලි හම්බ වෙනවද කියලා හිතා ගන්න බෑ මහර්ග. ආර විදිහට ඒකේ රෙස්පොන්ස් තියෙනවා. මොකද මගේ ජීවිත කාලේ වැඩිම හදපු යන්ත්‍රය අපි සෙල්ලම් දාන්න යන්නේ නැහැ. මොකද හේතුව අපි දන්නවා ඒකේ ආදීනව. එතකොට අපි කාට හරි කියලා දෙනවා. මෙන්න මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. අයිබෝවන් සුබ දවසක්. යහපත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් අපි සෝදානම් වෙලා ඉන්නවා විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක ඔබව එකතු කරගන්න. කොහොමද ජීවිතය ගත වෙන්නේ? ටිකක් දුක්බර කාල සීමාවක් නැත්නම් රටටම අපිට පවුලක් විදියට අපේ තුල විවිධ දුක් ගින්දර ඇතිවෙන කාලයක්. හැමෝම පීඩාවෙන් ජීවත් වෙන කාලයක්. අපේ ජීවිත බොහෝමයක් පොලින් වල නැති වෙන යුගයක තමයි අපි අද දවසේදී කතා බහ කරන්නේ. මෙවන් වූ කාලවකවානුවකදී අපිට තියෙන දේවල් පිළිබඳව අපි කතා කරනවා. නැත්නම් අපිට කරන්න පුළුවන් මොනවද කියලා කතා බහ කරනවා. ඒ සියල්ලත් අතරේදීම අපි විශ්වාස කරන දේවල් එක්ක අපි තවමත් සූදානම් වෙලා ඉන්නවා. සමහර දේවල් අපේ ජීවිතවලට එකතු කරගන්න. ඒ නිසා අපි හිතුවා අදත් ඔබත් එක්ක ඔබ විශ්වාස කරන දේවල් පිළිබඳව කතා කරන්න. විශේෂයෙන්ම গুপ্ত ශාස්ත්‍රයේ ඔබ කැමති යම් අස්වැසිල්ලක් ලැබෙනවා නම් මේ මොහොතේදී උදව්වක් ලැබෙනවා නම් ඒ නිසා අපි ඒ උදව්වට යම් උපකාරයක් කරන්නට මඟ පෙන්වීමක් කරන්නට තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. අද දවසේදී සූදානම් වෙලා ඉන්නවා වෙනද වගේ මෙහෙරංගිදී සිකුරාදා දවසේ හරියට මේ වෙලාවට අපි එකතු වෙන්නේ රාගම ගුරුතුමන් සමගින්. අදත් අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. තුමන් සමගින් බොහොම ආදරෙන් ගෞරවයෙන් එතුමාව පිළිගන්නවා. අයිබෝවන්. අයිබෝවන්. රාගම ගුරුතුමනි අපිට ප්‍රශ්න ගැටලු බොහොමයක් තියෙනවා. ඒ අතරේදී මම හිතනවා රටේ ප්‍රශ්නේ ප්‍රබල වෙලා තියෙනවා. අපි මේ පිළිබඳව විටින් විට කතා බහ කරනවා, සාකච්ඡා කරනවා මොනවද කරන්න ඕනේ, ඉස්සරහට මොන වගේ ප්‍රශ්න ඇති වෙයිද කියලා අපි විවිධ විදිහේ දේවල් කතා බහ කරනවා. ඒ අතරේදී මට හිතුණා අද දවසේදී බොහෝ දෙනා මේ අපි කියනවානේ නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්නනේ සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා ගොඩක් කට්ටිය හිතනවා මේ කාලේදී නිදානයක් හරි හාරගෙන ඉන්න තියෙනවා නම් අඩුතරම වතේ තියෙන නිදානේ හරි ගන්න තියෙනවා නම් කියලා හිතන කාලවකවානුවකදී මට හිතුණා මේ වගේ ප්‍රශ්නයකට යොමු කරන්න අපිට ඇවිල්ලා තියෙන කමෙන්ට්ස් වලින් දැක්කා වත්තේ තියෙන නිදානයක් එක්කෙනෙක් අරගෙන තියෙනවා. ඒ අරගෙන තියෙන්නේ මැණික්. බොහොමයක් මැණික් තිබ්බා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේ මැණික් ටික ගත්තට පසුව මුළු පවුලම වගේ එකපාරින්ම අසනීප වෙන විවිධ රෝගවල වලට ගොදුරු වුණා කියලා සටහන් කරලා තියෙනවා. මේ නිකන් කන්න බොන්න ලෑස්තිලා ඉන්නේ නැත්නම් නිදන් හාරන්න සූදානම් වෙලා ඉන්න බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ටික ගත්තට පස්සේ අපි ලෙඩ වෙයිද කියන ප්‍රශ්නේ. අපි එතනින් පටන් ගමු දවසේදී කතාව. මාර්ග නිදහන් කියන එකේ ක්‍රමවේද ගොඩක් තියෙනවා. අපි නිදහන් ගැන කතා කළොත් ඕක තියෙන විදි තියෙනවා. ඒතකොට දැන් හරියාකාර නිදහනයක් තියෙනවා නම් නිදානයක් තියලා අපි නිදන් දම් කිසි දෙයක් තැම්පත් කරලා ඒ උඩින් සුදු වැලි දාලා ඊට පස්සේ ගල් ප්ලේට් 7ක් දාලා පස් වර්ග 7ක් දාලා අලි දාලා මඩවනවා. මඩවල කියලා පාගලා තද කරලා ඒ කාලේ අර නෑනේ බැකෝ ඉතින් අලි දාලා මඩ කරලා තද කරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ එකින් එකට එහෙම තද කරනවා. එහෙම තමයි නිදහන් තියෙන ක්‍රමවේද. ඒගල එක එක්කෙන වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට ගලේ තියද්දි එක විදිහක්, රෑන තියෙන එක විදිහක්, ඊළඟට සලකුණු තියෙන එක විදිහක්, කැනීම් කරලා ගන්න එක විදිහක්, ඊළඟට මැණික් තියෙනවා නම් අනිවාර්යෙන් වතුර පාරක් තියෙන්න ඕනේ, පොකුණක තියෙන්න ඕනේ. ඊළඟට තව ඉබ්බෝ තියෙනවා, ඇත්තඩිය තියෙනවා තියෙනදී ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඊළඟට තව ඒගොල්ලෝ කුකුල්
කුකුල් කකුල තියෙනවනේ. කුකුල් කකුල කියන්නේ නිදානයකට තියෙන එකක් නෙමෙයි. ඒක මේ ඒකට කියන්නේ ඉඩම සීමා කරන්න ගහන එකක් ඒක. ඉතින් ඒවත් අරගෙන ඉතින් ඒක නිසා මේ නිදහන් කියන එක අපිට ගන්න හිමි. ඒ කියන්නේ ඒක ඇත්තටම ගත්තොත් බැංකුවක් වගේ. ඒ කාලේ තියපු ඒවා ගන්න පුළුවන්. හැබැයි රජයෙන් තහනමක් තියෙනවා පුරාවස්තුවක් හැටියට ඒවා අපිට අයිති නෑ කියලා. ඉතින් ඒක නිසා තමයි තියෙන ගැටලුව. එතකොට ඔය දැන් ඔය ඇහැව්ව ප්‍රශ්නේ තියෙන්නේ ඕක මම හිතන්නේ නිදහනයක් නොවේ. ඒ කියන්නේ ඒ කාලේ මෙහෙම දෙයක් තිබ්බා මහර්කා. ඒ කාලේ තිබ්බා මේ වටින් නැති මැණික් ඒ කාලේ වල්ලන ප්‍රශ්නයක් තිබ්බා. මොකද මම දැන් මාස නෙමෙයි අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා මම එහෙම එකක් අරන් දුන්නා. ඒව ලොකු වටිනාකමක් නෑ. ඒ එක්තන මම හිතන්නේ අරන් දුන්න මුළු එකේම තිබුණේ ලක්ෂ 20ක 30ක විතර වටින මැණික් ටිකක්. ඒ කියන්නේ ඒක මුට්ටියක දාලා ඒ කියන්නේ ඒගොල්ලෝ අර ඒකට කියන්නේ මේ ගරලා ඉතුරු වුණාම වටිනාකමක් නැති ඒවා ටික එකතු කරලා වල්ලලා තිබුණේ. හරි. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් එයාටත් හීනෙන් කියලා තියෙනවා මෙන්න මෙහෙම තැනක මේක තියෙනවා ගන්න කියලා. හැබැයි මේගොල්ලෝ ගන්න යනකොට මේගොල්ලන්ට ලෙඩ කරනවා ප්‍රශ්න කරනවා. ඔය මොන දේ කළත් මහර්ග අර ඒ දෙන කෙනාව පිනවන්න ඕනේ. ඥාති බලවේගයක් හරි බහිරවෙක් හරි ප්‍රේතෙක් හරි භූතයෙක් හරි නැන්ද හරි මාම හරි කවුරු හරි එයාව පිනවන්න වෙනවා. එතකොට ඒ පිනවන්න වුණාම එහෙම නැත්නම් එයාව ඒකෙන් සතුටු කිරීම අපි කරන්න ඕනේ. එතකොට ඔය නිදහන් වල තියෙන මහර්ක ගන්න ක්‍රමවේද ගොඩක්. එකක් තමයි ඔය ගොඩක් ඒගොල්ලෝ කරනවා මේ පූජාව තිබ්බ ගමන් නිදහනේ ගන්න පුළුවන්. එහෙම බෑ. අපි ඒගොල්ලන් ඉනා කරගන්න ඕනේ. ඒගොල්ලන් ඒ ෂේප් කරගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කියන විදිහට මොකද ෂේප් කරගන්න. භූතයව හරි බහිරයව හරි ෂේප් කරගන්න. ඒතර එහෙම කරගත්තොත් තමයි නිදහන් ගන්න ලේසි. හැබැයි දැන් තියෙන නිදහන් ගොඩක් ගන්න අමාරුයි. මොකද එකක් තියෙන මිනිස්සු වටපිටාවේ ඔය 119 ගහන ඒ වගේ ගැටලු තියෙනවා. මොකද නීතිමය පැත්තෙන් තහනම් නිසා. ඉතින් ඒකෙන්ද නිදහන් ගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක්. මේ ළඟදි මට ආවා වස් අරින්න කියලා නිදහන එකකින් ගත්ත බඩු වගේක් කියලා. ඊට පස්සේ මං කොයි ඉතින් මම වස් අරලා දෙන්න. මොකද මෙහෙම වස් අරින්න මට හැකියාව තියෙන. මම මේ නිදහන ගන්නත් හැකියාව තියෙන. තහනම් හින්දා ගන්නෑ. එතකොට වස් අරින එක මං කරලා දෙන්නම් කියලා ගේන්න කිව්වා. ගිහලා බලපුවාම මේ මොකද්ද මේ දැන් කොළඹ තියෙන්නේ මොකද්ද මේ ලක්ෂලෙන් ගත්ත බඩු ටිකක් තියෙන්නේ. ලක්ෂ 15ක් වියදම් වෙලා. ඒක ගන්න. අර ආව ගුරා බොරුවක් කරලා මේගොල්ලන් සල්ලි අරන් ගිහිල්ලා මුට්ටියක දාලා ගෝල මේක මාස 3ක් තියන වස් අරින්න කියලා. ඉතින් ඒක නිසා එහෙම ඒවත් තියෙනවා. හැබැයි මහරක ඔය ලෙඩ කරන ප්‍රශ්නේ ගොඩක් දුරට තියෙනවා. මොකද හේතුව මීට අවුරුදු 20කට 25කට ඉස්සෙල්ලා මට එක මෑණි කෙනෙක්, ඒ කියන්නේ ඒ ගල්ගමුව පැත්තේ මෑණි කෙනෙක් ආවා මාගාවට. මේ ඇවිල්ලා කිව්වා මෙහෙමයි ඒ පන්සල දියුණු කරන්න දෙන්නේ නැහැ. ඒ පන්සලේ කොහේ හරි චෛත්‍යක ගැඩිච්ච දෙයක් තියෙනවා. එයා දන්නේ නැහැ. ඒක තියෙන නිසා එයාට හීනෙන් කියන එක අයින් කරන්න කියලා. ඉතින් මෙයාව ලෙඩ කරලා අන්තිමට එක්තැන් වෙන්න කිට්ටුව මට කිව්වහම ඉතින් මං ගිහිල්ලා බලපුවාම මුකුත් නෙමේ බුදු පිළිමයක් පෑගෙනවා. අර යන පාරට තමයි ඒක අහුවෙලා දැන් පෑගෙනවා. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. නිදහනයක් නෙමෙයි. බලපුවම කිරිකරුන්ට සාමාන්‍ය අඟල් 8ක විතර එකක් අරගෙන දැන් ඒක වන්දනාමාන කරනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක තමයි මාර්ග මේ গুপ্ত විද්‍යාවේ අපි නොදන්න පැති කඩ ගොඩක් තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ නිදන්ගත දෙයක්ද කවුරු හරි තියපු දෙයක්ද මේ මොන දේ දුන්නත් ඒගොල්ලන්ට දොළපෙදේනිය දීලා ගත්තේ නැත්තම් ඒක හරියන්නේ නැහැ. දැන් මැනිකක් එළියට ගත්ත ගමන් විකුණන්න බෑනේ. ඒක ඔප්පමට්ටම් දාපුවම තමයි ඒක හොඳට විකුණ ගන්න. නැත්නම් ඉතින් මැනිකේ කියද්දි කපද්දි පරාද වෙනවා කියනවා, දිනනවා කියලා කියනවා, ඊට පස්සේ පළු යනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ මේ හැම දෙයකම තියෙනවා ක්‍රමවේදයක්. දැන් ගුරුකම් පැත්ත මම දැනගත්තට මේ නවුන්සින් පැත්ත මම දන්නේ නැහැනේ. ගොඩක් ඒගොල්ලෝ මේ ඔක්කොම දන්න කට්ටිය තමයි මේ ගුරුකම් කියලා ඔක්කොම කරන්න හදනවා. සමහරක් ඒගොල්ලෝ මලපොතේ අකුරක් බෑ ගුරුකම් කරනවා. ඉතින් ඒක නිසා ඒවා අපි දැනගන්න ඕනේ මේ গুপ্ত විද්‍යාවේදී කළ යුතු හා කළ හැකි දේවල්. මේ සියල්ලම මිත්‍යාවක් නොවෙන්න පුළුවන්. හැබැයි මිත්‍යාවේ කැලී ටිකකුත් මේකේ තියෙනවා. ඉතින් ඒක නිසා මේ গুপ্ত විද්‍යාවෙන් අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්න තමයි දැන් ওই මැණික් ගත්ත එක්කෙනාට වෙලා තියෙන්නේ මේ මැණික් වල ඉන්න গুপ্ত ආත්ම හරි එහෙම නැත්නම් වස් හරින්න ඕන. එතකොට තමයි ඒක අපිට ප්‍රයෝජනයක් ගන්නවා. මම හොඳ උදාහරණයක් කියන්න මට මතක හිටිට අවුරුදු හැම එකෙම එහෙම කළ යුතුයි. ගොඩක් ඒවල තියෙනවා. ඉතින් ඒක වස් හරින්න ඕනේ. ඒ කියන්නේ හොඳ උදාහරණයක් කියන්න මේ රත්නපුරේ ගඟබඩ පාරේ හිටියා එක මහත්මයෙක් මට හම්බුණා. ඇත්තටම එයාටත් ඔය වගේ තියපු නිදහනයක්
තියෙන නිධානයක් නෙමෙයි මැණිකක් තියෙනවා ඒක ගන්න කියලා එයාගේ නෝනාට අසනීප වෙන්න ගත්තා. ඇත්තද මේ අසනීප වෙනවා හොයන්න බෑ. ඊට පස්සේ මේගොල්ලෝ සාස්ත්‍ර අහන්න ගියාම ගුවා මැණිකක් මෙහෙම තියෙනවා. මෙන්න මෙතන තියෙන්නේ මේ ගෙදර කොනක. හාරලා ගන්න කියලා. ඉතින් ඇත්තටම හාරපුවාම මේව හම්බෙලා. හම්බුනායින් පස්සේ මට හම්බෙන්න ඉස්සෙල්ලා මට කතා කරලා කිව්වා මම ඇත්තටම මැණිකක් නිසා මම ගිහිලා ආරක්ෂාව දාලා ඔක්කොම කරා. ඊට පස්සේ ඒ ආරක්ෂාව දාලා දින 21කින් තමයි දිනේ දීලා තිබ්බේ ඒක හාරලා ගන්න කියලා. ඇත්තටම හාරලා ගත්තා. අරගත්තාම මට එන්න කිව්වා මොකද ඒක මට හිමි නෑ. මං කිව්වා ඒක ඕගොල්ලෝ මේකකට අරගෙන මේ මුට්ටියකට අරන් දාලා තියන්න. ඊට පස්සේ මම ගියා. ගිහිල්ලා මට දිනයක් දුන්නා මේ දිනේට මේක අරින්න කියලා. ඊට පස්සේ මං ඒ දිනේට ඇරියාම සාමාන්‍යයෙන් මං හිතන්නේ ඒ දවස්වල කෝටි 200ක 300ක මම මේ කියන්නේ 94 95 කෝටි 200ක 300ක ඒ කාලේ වටනාවක් තියෙන මෙන්න මෙච්චර විතර ගලා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ගත්තොත් ටෙනිස් බෝල්ට වලට පොඩ්ඩක් පොඩි නිල් ගලා. ඒ පාර මට ඊට පස්සේ කිව්වා දැන් ඕක බැලුවනේ. ඔයගොල්ලෝ විශ්වාසයිනේ. මම අතවත් තිබ්බේ නෑ. ඒගොල්ලෝමයි අරගන්න මම ඔක්කොම හදලා දුන්නා. ඊට පස්සේ මං කිව්වා මේක වස් අරින්න හරියට දින 45ක් තියන්න කියලා කියනවා. ඒගොල්ලෝ පිරිත් කරන්න ඕනේ වගේක්. ඒ කියන්නේ ඒ ඥාති බලවේගයේ කියන දේවල් ටික අපි මං එයාට කියලා දුන්නා මෙන්න මේ ටික කරන්න කියලා. ඒ ටිකම එයාට හීනනුත් කියලා දෙනවා. එයාගේ නෝනට හීනනුත් කියලා දෙනවා මෙන්න මේ ටික කරන්න. ඉතින් ඒ ටික කරන්න යද්දි ඔය අතර වාරේ කොහොම හරි කතාවෙන් මේගොල්ලෝ කාට හරි කියලා මෙහෙම දෙයක් තියෙනවා කියලා. ගුරෙක් ඇවිල්ලා කිව්වලු ඔය මුකුත් කරන්න ඕන නැහැ මම විනාඩි 5න් ඕක අරන් හදලා දෙන්නම් කියලා අර මුට්ටිය අරිනකොටම ලොකු ආලෝකයක් ගියලු විදුලි කොටනවා. එච්චරයිලු දැක්කේ අර මේ මැණිකේ ගලේ මැද්දෙන් හිලක් ගිහින්. ඉතින් ඒක නිසා මේ গুপ্ত විද්‍යාවත් එක්ක සෙල්ලම් කරන එක ටිකක් අමාරු වැඩක්. අපි සෙල්ලම් දාන්න යන්නේ නැහැ. මොකද හේතුව අපි දන්නවා ඒකේ ආදීනම. එතකොට අපි කාට හරි කියලා දෙනවා. මෙන්න මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. එතකොට මාර්ගා මේ සමහරක් වෙලාවට හිතනවා මේ ඔය නිදානේ ගත්තයින් පස්සේ ඔය ප්‍රශ්න ඔක්කොම හරි ඕවා අපිට එහෙම නෙමෙයි. මේ නිදාහන් කියන දේවල් ගන්න යන එක හරි ජීවිත ගොඩ ලොකු අවදානමක් තියෙනවා. ඒක නිසා මම හැමදාම කියන්නේ ඔයගොල්ලෝ ගත්තා නොගත්ත එක මට අදාළ නැහැ. මං ඕවලට එන්නේ නැහැ. නමුත් මම සමහරක් එකන උපදෙස් දීලා තියෙනවා. හැබැයි මේ ඊයේ පෙරදාව එක එතන නිදහනක් තියෙනවා අතරම මම ඒක සීමා කරලා දුන්නා. දැන් ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ අර මෙහෙමනේ බල්ලොයි කොල්ලොයි දෙගොල්ලෝ එකට හිටියාම ප්‍රශ්නේ ඒ වගේ මම කරන්නේ බල්ලන්ට වෙනම කෑල්ලකුයි කොල්ලන්ට වෙනම කෑල්ලකුයි වගේ මේ මිනිස්සයන්ට ජීවත් වෙන එක කෑල්ලක් අමනුෂ්‍යයන්ට ඉන්න නැත්නම් බහිරවන්ට ඉන්න එක කෑල්ලකුයි මම හදලා දුන්නා. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. ඉතින් මට කවුරුත් මම හැමදේම බලපෑම එනවා. එන්නේ අර කෑල්ලට විතරයි. ඒතර ඒ සීමා කරලා තියෙන්නේ. මම ඒකේ ඇතුලේ ඒගොල්ලෝ ඉන්නවා. අපි ඒකට කරදර කරන්න යන්නේ නැහැ. උඩින්වත් යන්නේ නැහැ. එතන සාමාන්‍ය පර්චස් 4ක් විතර අයින් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ වත්තේ මෙතන අකරයක් විතර දිනනවා. කොයිද ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ গুপ্ত විද්‍යාවෙන් හිර කරලා තියෙන. දැන් ඕකේ මම කියන්නම්. දැන් අපි ගත්තොත් නිදහනේ තියෙනකොටත් අපි ඒකට ඒ කාලේ හැටියට සමහරක් වෙලාවට ඉන්න හේවාය එක්ක බෙල්ල කපලා දානවා. එහෙම තමයි අපේ පොත්වල තියෙන්නේ. හරි. එතකොට මේ බෙල්ල කපලා දාපුවාම එයාව තමයි බහිරය කරලා එතන හිර කරන්නේ. එයා තමයි ආරක්ෂකයා. එතකොට එයා කරන්නේ හැමෝටම එයාට බලය දීලා තියෙනවා. මනුස්ස වෙස පවා ගන්න පුළුවන්. මනුස්ස වෙසක් අරගෙන ගියේ මට එහෙම අවස්ථා අහු වෙලා තියෙනවා. මං ගිය තැන්වල මට වෙලා තියෙනවා. ඊට පස්සේ එක තැනක මම ගියා මේ හෙට කියන්නේ ගල්ගමුවට මෙහා කොහොම හරි එක තැනක ඇත්තට මේ ගෙදර වත්තේ මේ මම ගියේ ඇත්තට ආරක්ෂාවක් දාන්න. ආරක්ෂාවක් දාන්න ගියම මම දන්නේ නැහැ එතන නිදහනයක් තියෙනවා කියලා කිව්වම මට ආරක්ෂා සීමා කරලා දෙන්න. ඒ සීමා කරන්නේ වැඩේට මං යනකොට මට මගේ දෙයියෝ මට කතා කරලා කිව්වා ඔන්න දැන් පොලිසියෙන් එනවා තව විනාඩි 20ක් ඇතුළත ඔයගොල්ලෝ උතනින් යන්න කියලා. ඊට පස්සේ කරපුවා මම ටක් ගාලා මගේ මං තාත්තට කිව්වා තාත්තා මෙතන ඉන්න බෑ මට අපි යන්න ඕනේ අපි යන් කියලා. අපි කැලෑ පාරකින් කියන්නේ ඒකට දෙවට පාරක් තියෙන දෙවට පාරෙන් පාරට එද්දි ඒ වත්තෙන් පොලිසිය අනිත් මහා පාරෙන් යනවා මේ එතනට. ගිහිල්ලා බලපුවාම මේගොල්ලෝ මම හිතන නිදහනේ හාරන්න ගිහිල්ලා එතන එක්කෙනෙක් ඉඳලා තියෙනවා නිදහනට සම්බන්ධ එක්කෙනෙක්. එයා ගිහිල්ලා පොලිසියට කියලා මේ විදියයි කියලා. ඉතින් ඒ වගේ බලපුවාම ඒ මොනසයට බීලා හොඳටම නිදි. ඒ මිනිහා නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. ඒ මිනිහාගේ අවතාරය අරගෙන බහිරව ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ ලොකු ප්‍රශ්න මට වෙච්ච දේවල් මම මේ කියන්නේ. නමුත් ඒකම
තමුත් ඒක මම නම් මතක් කරේ තමුත් ඒකම. ඉතින් තමුත් ඒකම හන්දින් චුට්ටක් ඉස්සරහට ගිහලා වමට යන පාරේ තමයි තිබ්බේ. ඉතින් ඒ නිසා මේ ගුරුකම් කියන දේ හරියට කරන්න දැනගන්න. ඉතින් ඒ වගේ නිදහම් ගන්න එක හරි පුළුවන් නම් ඉතින් උඹලා අරගෙන ඕවා විකුණ ගත්තට මට නම් කමක් නැහැ. මොකද මේ මිනිස්සු දැන් ඉන්න තත්ත්වෙත් එක්ක. මැණික් සම්බන්ධව කිසිදු ගැටලුවක් නැහැ. මැණික් තියෙන තැනක සහ මැණික් පතලකට හරි ඒකට මම එනවා. මේ වෙනකොටත් මගේ පතල් දෙක තුනක් කියනවා. ඒ කියන්නේ මම කරලා දීලා තියෙන ආරක්ෂාව දාලා එතන ඒවා ටික හම්බෙන්න. දැන් මේ පොඩි පොඩි මැණික් හම්බෙලා ඒව විකුණලා ඒවල තියෙනවා. ඉතින් මොකද ඒවා නිත්‍යානුකූලයි. නිදහම් කියන එක අර නිකන් හරියට හොරෙන් බැංකුවක් කඩනවා වගේ. අරක අපි සල්ලි දීලා දෙයක් ගන්නවා. ඉතින් ඒක නිසා මැණික් සම්බන්ධ පතල් සම්බන්ධ ඕන දෙයකට ආරක්ෂාව දාලා ඒ වැඩේ කරන්න ඕන විදියට මම ඒ ටික ලෑස්ති කළා. හැබැයි මේ ටිකේ මට එන්න බෑ. ප්‍රශ්නේ තමයි මේ පෙට්‍රල් ප්‍රශ්න නිසා. නැත්තම් ඒ වලට මං ගිහිල්ලා ඒ දේවල් කරලා ඒ වලින් ප්‍රතිඵල අරගෙන ගොඩ දාපු මිනිස්සු අනන්ත අප්‍රමාණ මාත් එක්ක ඉන්නවා. ඒක ගැටලුවක් නෑ. අර නිදහම් පැත්තට මම යන්නේ නෑ මාර්ග. හැබැයි නිදහනයක් කවුරු හරි අරන් තියනවා නම් ඒ වගේම තව එක දෙයක් කියන්නම් මේ නිදහම් ගත්තා කියලා මේ තිරිංජ කෑලි එහෙම තියාගෙන ඒවා බිස්නස් කරන පිත්තල කෑලි හදාගෙන කට්ටියකුත් ඉන්නවා. එහෙමත් ඉන්නවා. මට මේ ඊයේ පෙරදත් එක්කෙනෙක් කතා කරා. මං කිව්වා මල්ලි මම ඔය ඉතිස්සලා මම කිව්වා මට අවුරුදු 10 12 මං ඕවලට ගියේ. ඉතින් මම ඕවා ගැන උප්පත්තිය ඉඳලා දන්නා උඹලා මේ වෙන එකකට කියව මට කතා කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ බිස්නස්ුත් තියෙනවා බොරුවට. ඉතින් එහෙම දේවල් තියෙනවා. නමුත් ඇත්ත දේවලුත් තියෙනවා. නිදහම් වල නැති වෙන දේවලුත් තියෙනවා. දිස්ටි වෙන දේවලුත් තියෙනවා. එක තැනකදීත් මම ඔය ගිහිල්ලා වැඩක් කරපු කෙනෙක්ගේ අන්තිමට මේ දිස්ටියෙන් යා කියලා ඒක අරන් දුන්නා. ඒ අරන් දුන්නේ ඇත්තටම එයාට හම්බුනේ මේ ඒක ඇත්තටම රත්තරන් නෙමෙයි. පිත්තල මේ සලබල් දෙක. සලබල් 4ක් හම්බුණා. පාසලබලුයි මේ සලබල් 4ක් හම්බුණා. ඒ වගේ දේවල් හම්බ වෙනවා. ඉතින් ඒවා ඉතින් පෞරාණික තියපු දේවල්. ඒවා ඇත්තටම මේ විකුණන් කන්න පුළුවන් දේවල් නෙමෙයි. මොන දේ වුණත් මේ গুপ্ত විද්‍යාවේදී නිදහම් පැත්ත යන ඒගොල්ලෝ හරිම කල්පනාවෙන් යන්න එක ඕගොල්ලන් ගුරෝ අන්දනවා. මම ඒක ඉර හඳ වගේ කියන්න. ගුරා කරන්නේ නිදහනේ උඹෙන් හාර ගන්න. හරිද? අන්තිර ගත්ත නිදහනෙකුත් නැහැ. අන්තිර ගෙවලුත් උගස් තියලා තියෙන රත්තරන් බඩු ටිකවත් නැතිනම් කරගන්න එපා දරුවනේ. ඔය දේවල් වලින් 99.9%ටම වෙලා තියෙන්නේ එයා එන ගුරා නිදානේ හාර ගන්නවා. උඹලා තියෙන සල්ලි ටික ඔක්කොම හූරගෙන කනවා. මම මේ අත්දැකීමෙන් කියන්නේ. ඉතින් ඒකින්ද මේ ඕගොල්ලෝ ඔයාලට අහු වෙන්න යන්න එපා. යම් කිසි විදියකින් මොනවා ලැබීමක් තියනවා නම් ඥාති බලවේගයකින් ඔයගලන්ට දෙනවනේ ඒවා ටික ලබා ගන්න. ලබා ගන්න කියලා පොලිසි ගානේ ගිහලා මට කෝල් කරන්නත් එපා. ඒවා මම දන්නෙත් නැහැ. මට වැඩකුත් නැහැ. හරි අපි මේ නිදන් ප්‍රශ්න පිළිබඳව කතා බහ කරේ එක්කෙනෙක් එවලා තිබ්බ විශේෂ කමෙන්ට් එකක් සඳහන් කරලා තිබ්බා මේ දිගින් දිගටම ලෙඩ වෙනවා මේ මැනික් ටික අතර කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ මම හිතනවා හරියට විශ්ලේෂණගත්තා. මෙන්න මේ වගේ ප්‍රශ්න ගැටලු තියෙනවා සහ අපි මීට කලින් අහපු නැති දේවල් බොහෝ දේවල් ඉගෙන ගන්නත් අද දවසේදී දැනුම එකතු කර ගන්නත් අපිට හැකි වුණා. ඉතින් අනිතර අපි සූදානම් වෙලා ඉනවා මේ මතක් කරන්න අගෝස්තු මාසයේදී රාගම ගුරුතුමන් ඔබ හා සම්බන්ධ වෙනවා. ඒ තමයි මැලේසියානු රටේදී සූදානම් වෙලා ඉන්නවා අගෝස්තු මාස 12 13 14 කියන දවස් තුන පුරාවට ඔබ මුණ ගැහෙන්නේ තමයි කොලම්පූර් අම්පාක්වල කියන ප්‍රදේශයේදී තමයි ඔබ මුණ ගැහෙන්නේ. ඒ සඳහා දැම්ම ඔබට සූදානම් වෙන්නට හැකියාව තියෙනවා. අපි මේ ඔබට ලබා දෙන්නා වූ WhatsApp දුරකථන මාර්ගය ඔස්සේ ඔබට පුළුවන් ඔබ සුදුසු වෙලාව ඒ වගේම කැමති දිනය සටහන් කරන්න. එතකොට අපේ දිනම අකමානුත් එක්ක බලලා ඔබට හරියට වෙලාවක් ගලපලා දෙන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. මෙන්න මේකයි අපේ දුරකථන අංකය බවට පත් වෙන්නේ 0111යි 95 214. නැවතත් 0111යි 95 214 කියන දුරකථන මාර්ගය ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට පුළුවන් WhatsApp මාර්ගය ඔස්සේ කෙටි පණිවිඩයක් එවලා අපිත් එක්ක ඔබේ දිනය නැත්නම් ඔබේ කාරණාව පිළිබඳව ඔබට ඉන්න පුළුවන් වෙලාව පිළිබඳව සටහන් කරන. ඒ අනුව අපිට ගැළපෙන වෙලාවල් සහ ලෙහෙසි පහසු වෙලාවල් බලලා ඔබට ඊට කලින් කෙටි පණිවිඩයක් එවන්න සූදානම් කරගෙන ඉන්නවා. ඉතින් පිළිබඳව අපි මතක් කරගෙන ඊට අනතුරු අපි සූදානම් වෙලා ඉන්නේ මේ මුදල් පසුම්බිය තුළ තිබිය යුතුම යන්ත්‍රයක් විදිහට අපි හඳුන්වන සහන යන්ත්‍රය. නැත්නම් සිතූ පැතූ දෙදෙන සහන යන්ත්‍රය කියලාත් අපිට කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා. මේ සහන යන්ත්‍රය පිළිබඳව කතා බහ කරනකොට මේ කාලෙදි නැවතත් මිනිස්සු බොහෝ දෙනා කියනවා අපිට මේක පුළුවන් ද ගන්න. මේ සහන යන්ත්‍රය අපි හැමෝගෙම පර්ස් එකේ තියාගන්න මේ කාලෙදි හොඳ කාලයක්. අපිට ටිකක් හරි අමාරුයි. කොහොමද මේක ගන්නෙ? මේක ටිකක් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ කාලෙත් එක්ක. මාර්ගා මේ අතරම සහන යන්ත්‍රයේ DHL කරන එක එහෙම නැත්නම් අපි කුරිය කරන එක පිටරටට නවත්තලමයි තියෙන්නේ. හේතුව තමයි ඉස්සර මම රුපියල් 6000ක් වගේ තමයි ගත්තේ. 6000 7000 8000 ඒක සමහර 5000 එහෙම වෙනවා. නමුත් මේ වෙනකොට 17000 20000 විතර වෙනකන් කුරිය චාර්ජස් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා පිටරට කරන එක සම්පූර්ණයෙන්ම නවත්තුවා මම.
එතකොට ඕගොල්ලන්ගේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ගෙනියනවා නම් ඒක මට හදලා දෙන්න පුළුවන්. මොකද මේ කාලේ එකක් තමයි පෙට්‍රල් නැහැ. ඒ නිසා එන්නේ නැහැ කලෙක්ට් කරගෙන යන්න. ඒ ගැටලුව නිසා මගේ යන්ත්‍ර 20ක් 25ක් විතර හිර වෙලා තියෙනවා මේ වෙනතුරු යවා ගන්න බැරුව. ඊළඟට අපිට ගිහිල්ලා කොහෙටවත් බාර දෙන්නවත් විදියක් නැහැ. අපිට පෙට්‍රලුත් නැහැ. වැඩ කරන ළමයින්ට යවන්න විදියකුත් නැහැ. ඒක නිසා ඒ ප්‍රශ්නේ තියෙනවා. සහන යන්ත්‍රය කියන එක මේ වෙනකොට ගොඩාක් තැන්වලදී සහනයක් වෙච්ච එකක්. ඇත්තටම පර්ස් එකේ දාන් හිටියම කොහෙන් සල්ලි හම්බ වෙනවද කියලා හිතා ගන්න බෑ මහර්ග. ආර විදිහට ඒකේ රෙස්පොන්ස් තියෙනවා. මොකද මගේ ජීවිත කාලේ වැඩිම හදපු යන්ත්‍රය. හැබැයි ඒක මට පිටරට කට්ටියගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට කුරිය කිරීමේ හැකියාව දැනට නවත්තලමයි තියෙන්නේ. මොකද හේතුව යවා ගන්න බෑ. අනිත් එක යන්ත්‍රයේ මුදලම වගේ යවනවා යවන්නත් බෑ. හැබැයි ඩුබායි වලට විතරක් මට නොමිලේ යවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සතියකට දෙකකට සැරයක් මගේ එක්කෙනෙක් එහෙ යනවා. ඒ යනකොට මට එහෙදි ගන්න මට හදලා දෙන්න පුළුවන්. ඒක මම මේ වෙනකොට හැම ඒගොල්ලන්ට බැරිය. ඉතින් ඉස්සරහදී වෙන වෙන රටවල වලටත් බලමු. කවුරු හරි කෙනෙක් යන කට්ටිය හිටියොත් මොකද මගේ ඒජන්සි එකේ යාළුවෙක් ඉන්නවා. එයා ඩුබායි වලට කට්ටිය යනකොට මම ඒගොල්ලන්ට කියනවා යවන්න කියලා. ඒස මගේ එක්කෙනෙක් එහෙන් අරන් ඒක ලබා දෙනවා. ඩුබායි වලදී ඔය කිසිම යන්ත්‍රයක් යවන්නක ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද මාතාංගේශ්වරීද දැන් අතන සිතූ පැතූ දේ දෙන මාතාංගේශ්වරී යන්ත්‍රේ මොකද මේ වෙනකොට ගන්න බලන් ඉන්න කට්ටිය අනිවාර්යයෙන් මොකද ඉතින් ඒක නිසා ඒක ලොකු ඉල්ලුමක් තියෙනවා මේ වෙනකොට ඒ දෙකටම. ඉතින් තව යන්ත්‍ර 10ක් 20ක් විතර ඇත්තේ මං හිතන්නේ මේ එන්න බැරුව ගියේකින් තමයි වැඩිම දවසක් තිබ්බේ. හැබැයි ඒ වගේම මම යන්ත්‍ර ප්‍රමාණයත් වැඩි කරා. ඒ දෙකම තිබ්බා. නැත්තම් මේ වෙනකොට ඉවර වෙලාත් ගොඩක්වත්. ඒක නිසා මේ වෙනකොට ඒක ලබා දීම කටයුතු කරනවා. ඊට අමතරව අර හැම මාසෙකම පළවෙනි සෙනසුරාදාට අර විශේෂ ඒගොල්ලන්ට මම ලබා දෙන తాවකාලික ආරක්ෂා ටික ඒකට මුදල් කියන්නේ අත්‍තරමකට මුදල් ගැනීම කියලා කියන්නේ පූජා බඩු විතරයි යාගේ එන්න ඕනේ. ඒ ටික හදලා දීමේ නොමිලේ ක්‍රියාන්විතයක් මම පටන් ගත්තා. ඇත්තටම මේ ඒකෙදී කියන්න ඕනේ මහර්ගා මේ වෙනකොට මට ජපානයේ මගින් වැඩ කරගත්ත එක්කෙනෙක් ඒ වෙනුවෙන් මේ වෙනකොට මුදල් ලැබන්න ලෑස්තිලා තියෙනවා ලබන සතියේ. මොකද ඒක මට ඒකට ලොකු වියදමක් යනවා. ඒ වෙනුවෙන් ඒකට මට සාමාන්‍යයෙන් 10 දිනකට විතර ඒක ලබා දෙන්න පුළුවන් වෙයි. සහන මිලක් කියන తాවකාලික ආරක්ෂා සහන මිලකට. ඉතින් ඒක නිසා ඒ කියන්නේ බඩු වලට විතරයි ගන්න නැත්නම් මම charge එකක් ගන්න ඒක මට ඒ දේවල් ලැබෙවි. ඒක නිසා ස්ථිරියේදී තව දේවල් හම්බෙයි. මොකද ඒ වගේම ලබන මාසෙත් අපේ ඇමරිකාවේ ඉන්න ශාන් මහත්තයා ස්පොන්සර් කරනවා යන්ත්‍ර ටිකක් දෙන්න. ඉතින් දැන් එක එක්කෙනා එක දේවල් කරනවා. දැන් කැනඩාවේ මහත්මයෙක් වෙනම කතා කරා එයාටත් මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මේ දේවල් ගොඩක් තියෙනවා. ඊළඟට කියන්න ඕනේ මගෙන් අර ගොඩක් කට්ටිය අහලා තිබ්බා මම අර නොවැම්බර් මාසයේ බියලි ආහාර බෙදා ගැනීම එකක් සංවිධානය කරනවා. ඒකට කොහොමද මුදල් ලැබන්නේ කියන එක. ඒක අපි එන්න ඔබ ලෑස්තිලා ඉන්න මම සැප්තැම්බර් විතර වෙද්දි කතා කරමු ඒක ගැන. මම මතක් කරන්න. නමුත් අර ඒකේ ඇත්තටම බලාපොරොත්තු වෙන දැන් මේ ගොඩක් කට්ටිය කියනවා මේ කාලෙදි අරන් දෙන්න කියලා. ගැටලුව මේ කාලෙදි අරන් දෙන්නත් බඩු අමාරුයි ෆෑන්. දැන් වාහනයක යන්න බෑ. ඒක නිසා ගොඩක් දුරට මම හැම අවුරුද්දකම ඒක කරන්නේ නොවැම්බර් මාසේ. ඉතින් ඒක නිසා අර සාමාන්‍යයෙන් කියන එක මලවුන්ගේ මාසේ කියලා. ඉතින් මලවුන් වෙනුවෙන් මලවුන්ගේ මාසේ තමයි ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම බලාපොරොත්තු වෙන මාර්ගයක් කොහොමද මේ සැරේ 500කට වැඩි ප්‍රමාණයකට දීම තමයි ටාගට් කරන්නේ. ගිය සැරේ මම 250 300ක් අතර ගාණක් නේ දුන්නේ. ඉතින් අර ප්‍රශ්න දෙන මේ තියෙන ආර්ථිකයත් එක්ක මට 500කට දෙන්න පුළුවන් වේද කියන ප්‍රශ්නෙත් තියෙනවා. මොකද ඉස්සරට වඩා හැමදේම එකට 3කට විතර ගණන් ගිහලා තියෙන නිසා. ඉතින් මාර්ගය දැන් ගොඩක් දුරට මම බලාපොරොත්තු වෙලා මේ සැරේ 500කට විතර ලබා දෙන්න. ඉතින් ඒ ලබා දෙන එකේදී සමහරක් වෙලාවට කරගන්න අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද එකට 3ක් විතර ගණන් ගිහලා බඩු සහ බඩු හොයා ගැනීම අපහසුයි. ඒකින්ද නොවැම්බර් මාසේ තමයි මම හැම අවුරුද්දකම කරන්නේ. ඉතින් ඒකට කැමති කට්ටියට ආරාධනා කරනවා එකතු ගන්න කියලා. මොකද මේ කාලේ කණ්ඩ මිටක් දෙනවා කියන්නේ හරි අපි කනවා වගේ අනිත් ඒගොල්ලොත් කන්න ඕනේ මාර්ග. ඉතින් මේ මිනිස්සු මේ සමහර මොකද මම හොයලා දෙන්නේ ඇත්තටම ඒගොල්ලන්ට ඒකේ වටිනාකමක් තියෙන කට්ටිය. හැමෝටම මන් දෙන්නේ නැහැ. ඒක ආවම වශයෙන් සතියක් විතර කන්න පුළුවන්. ඒකෙන් මෙහෙම මිනිස්සුන්ට මාධ්‍යට පේන්න කරන වැඩක් නෙමෙයි මේක. මේක අවංකවම අපි ඒගොල්ලන් වෙනුවෙන් කරන දෙයක්. ඉතින් ඒක නිසා ඒ දෙයට එකතු වෙන්න කැමති කට්ටිය එකතු වෙන්න ආරාධනා කරනවා. අපි ඉස්සරහට දෙන්න. හරි. ඉතින් විස්තර සියල්ලක්ම ඉස්සරහට අපි ඔබට නිවැරදිව ලබා දෙන්න සූදානම් වෙන්නේ. විතරක් නෙමෙයි මේ වැඩ කටයුතු අති සාර්ථක අන්තිමින් කරගන්නට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද හැම
ඉන්න කිව්ගේම ගින්න තමයි මේ දවස්වල වැඩිපුරම දැනෙන ගින්න බඩ ගින්න. ඉතින් ඒ ගින්න නිවා ගන්නට පුළුවන් නම් කොච්චර ලොකු දෙයක්ද. ඒ අතරේදී විශේෂයෙන් මතක් කරා අපි සහන යන්ත්‍රය පිළිබඳව ඉතින් අද දවසේදීත් වෙනද වගේ මේ වගේම සිතූ පැතූ දෙදෙන මාතංගේශ්වර යන්ත්‍රය පිළිබඳව ඔබට අපි කතා කරා මතක් කරා. මේ ගැන යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් පහත දැක්වෙන දුරකථන මාර්ගයන් සහ ලිපිනේ ඔබට විවෘතයි කතා බහ කරලා නැත්නම් ඇවිල්ලා දැන කියා ගන්න විස්තර මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔබට දුරකථන ඇමතුමක් ලබා දෙන එක තමයි මේ දවස්වල කරන්න පුළුවන් ලෙහෙසිම දේ කියලාත් මතක් කරනවා යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා කෙනෙකුට. හරි එහෙනම් ඉතින් අපි වැඩසටහන නිමා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නිමා කරන්නට පෙර ආතුව මතක් කරන්න නැවතත් අගෝස්තු මාස 12 13 14 යන දින තුන පුරාවට ඔන්න මැලේසියානු රටේදී කොලම්පූර් අම්පාක්වලදී ඔන්න එතුමා මුණ ගැහෙන්නට හැකියාව තියෙනවා. ඒ සඳහා ඔබට දැනන්න පුළුවන් කමක් තියෙනවා දිනයක් වේලාවක් වෙන් කරගන්න. ඔබේ අවශ්‍යතාවය ඔබට තියෙන ඇයි හමු වෙන්නට තියෙන හේතුව මෙන්න මේ වගේ දේවල් පිළිබඳව කතා බහ කරමු. මොකද කලින්ම අපිට ලැකලා හැස්තිලා එන්න පුළුවන් නේ. ඒ නිසා ඉතින් මතක් කරන්නම් මේ දුරකථන මාර්ගයේ WhatsApp දුරකථන මාර්ගයේ ඔස්සේ තමයි පුළුවන් වෙන්නේ. 0.111.95.214 කියන දුරකථන මාර්ගය ඔබ වෙනුවෙන් විවෘතයි. මේ WhatsApp දුරකථන මාර්ගයෙන් පමණක් කෙටි පණිවිඩ එවන්න කියලා බොහොම කාර්යක්ෂමව මතක් කරන අතර වාරෙදී අද දවසේදීත් සමුගෙන යන්නයි එහෙනම් කාල වේලාව වෙන් කරගන්නේ. බොහොමත් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද දවසේදීත් කතා කරා රාගමු ගුරුතුමනි. අපි තවත් බොහෝ දේවල් පිළිබඳව කතා බහ කරන්න නැවතත් සූදානම් වෙලා ඉන්න ලබන සතියේ සිකුරාදා. බොහොම ස්තුතියි. ආයිබෝන්. හිතවතුනි නැවතත් අපි ඔබට ආරාධනා කරන අපිත් එක්ක රැඳිලා ඉන්නට කියලා. මොකද අපි හැමදාමත් වගේ සිකුරාදා දවසේදී ඔබේ ජීවිතය වෙනස් කරන ඔබට ගුප්ත ශාස්ත්‍ර පිළිබඳව දැන කියාගත යුතු බොහෝ දේවල් පිළිබඳව බොහොම පැහැදිලිව කියා දෙන්න අපි සූදානම්. ඔබට යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට සටහන් කරන්නත් අමතක කරන්න එපා කියලා අපි ඔබට මතක් කරනවා ඔබේ ප්‍රශ්න ගැටලු. එහෙනම් ගිහින් එන්න අද දවසට ඔබ සියලු දෙනාම සමුගෙන අතර වාරයේදී ලබන සතියේදී සුපුරුදු විදිහට මේ බලාපොරොත්තු ලබා දෙන්නුයි අපි සමුගෙන යන්නේ. ඔබ සියලු දෙනාටම ජය වේවා. ජීවිතය වෙනස් කරගන්නට ඔබේ ශක්තිය වැඩි කරගන්නට ශ්‍රීයවරා ඔබේම තන දැන් මම තන්න 0701 311 311 නම්බර 72 කුරුකුලාව රාගම පැමිණෙන්නට පෙර දිනයක් වෙන් කරගන්න.